නිර්වාණ සරණයි. අදත් අපි සුපුරුදු පරිදි සවන්නට සිසිලස ඔස්සේ 2018 ජූලි මාසේ 19 වෙනි බ්‍රහස්පතින්දා සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට නවසීලන්ත වේලාවෙන් රාත්‍රී 10ට එකතු වෙන්නේ තවත් අභිධර්ම පාඩමකටත් ඒ වගේම සාකච්ඡාවකටත්. අදත් අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් නවසීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අපි සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ විතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත අභිධර්ම කොටස් අපිට පහදා දෙන්න ලෙසට. සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට සියලුම කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ පිරිසුදු සංතානයක් ඇති කරගත්තා වූ ඒ පිරිසුදු සංතානයෙන් පිරිසුදු සිතින් ලෝක සත්වයා කෙරෙහි පහළ කරගත්තා මහා කරුණාවෙන් ලෝකයාට ධර්ම දේශනා කොට වදාළා වූ දසබලධාරී වූ චතුවිශාරද වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. අනන්ත පරිමාණ ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ බලයෙන්, ධර්ම රත්නයේ ගුණ බලයෙන්, සංඝ රත්නයේ ගුණ බලයෙන් තුනුරුවන් වන්දනා කර ගැනීමේ, හිත පහදවා ගැනීමේ කුසල චේතනාවන්ගේ, ධර්ම චේතනාවන්ගේ අනුභව බලයෙන් මේ පින්වත් පිරිස මේ වෙනකොට දිනු කරගත්තා වූ අනන්ත පරිමාණ කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් සෑම දිනාටම අදත් මේ අභිධර්ම පාඩමක් හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නා වූ ධර්ම කාණ්ඩය සෑම දිනාටම ඊටමත් හොඳින් පැහැදිලිව පිරිසිදුව තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේම සෑම දිනාගේම සිත්වල බාධක වශයෙන් කිසිම නීවරණ ධර්මයක් පහළ නොවේවා. මේ ධර්මයේ ඇසීම සීල සමාධි ප්‍රඥා වැඩිවීමක් වේවා. යෝනිසෝ මනසිකාර්ය ප්‍රවැත්වීමක් වේවා. සෑම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවෙන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි අද මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තවත් සත්‍ය ධර්මයක් පිළිබඳවයි. ගිය වතාවේදී අපි පත්‍ය ධර්මයක වීති කාණ්ඩය අපි මේ පින්වතුන්ට මතක් කරා කියලා දුන්නා. අදත් ඊට සමාන කොටසක් තිබෙන්නේ මේ පාඩම් පරිපූර්ණ විය යුතු නිසා අපි ඒ කොටස අපි අද ඉදිරිපත් කර ගන්නවා. මීට ඉස්සර වෙලා සතියේක මතක් කරපු ධර්ම කාණ්ඩ වලට සමානයි, නමුත් අසමාන ගුණ ස්වභාවයකුත් ඒකේ තියෙනවා. ඒකත් අපි මේ කාරණේ ඉදිරිපත් කර ගන්නකොට වෙනසත් අපි තේරුම් ගත යුතුයි. දැන් අද කතා කරන්න යන්නේ සමානතර ප්‍රත්‍ය ධර්මයට අදාළ වීති කොහොමද සකස් වෙන්නේ කියලා. මේ පින්වතුන්ට මතක ඇති අපි අනන්තර ප්‍රත්‍ය පිළිබඳව සාකච්ඡා කතා කරා මීට කලින්. අනන්තර ප්‍රත්‍ය කියලා කිව්වේ යම්කිසි සිතක් පහළ වුණාම ඒ සිත ඇති වෙලා නැති වෙලා යනකොට තව සිතක් පහළ වීමට ඒකින් ඒ පළවෙනි නැති වී යන්නා වූ සිතෙන් ලැබෙන රුකුල් ස්වභාවය පිළිබඳව තමයි අපි මීට ඉස්සෙල්ලා කතා කරේ. යම්කිසි දෙවනුව පහළ වෙන හිතට යම්කිසි අමුතු ගුණ ශක්තියක්, ධර්ම ශක්තියක් හේතු වෙනවා
ඒ වගේම ප්‍රත්‍ය වෙනවා ඒ දෙවෙනි හිත පහළ ගන්න. අන්න ඒ ධර්මයේ තමයි අපි කතා කරන්නේ. අද මේ කියන කොටසෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ සමානන්තර ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍යයට සමාන නිසා සමානන්තර ප්‍රත්‍යයේ තියෙන්නේ අනන්තර ප්‍රත්‍යයේ ගුණම තමයි පොඩි විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි යම්කිසි හිතක් ඊළඟට පහළ වෙනකොට ඒ පහළ වෙන හිතට මොකක් හරි දෙයක් පහළ වීම නෙවෙයි નિયમિત සුදුසු දෙයක් ඇතිවීමට මේ පරිසරය සකස් කිරීමයි. ඒක තමයි සමානන්ත ප්‍රත්‍යය කියලා කියන්නේ. එක සිතක් ඇති වෙලා ඒ සිත නැති වෙගෙන යනකොට ඊළඟට සමානන්තර ප්‍රත්‍යයෙන් සිද්ධ කරන්නේ ඊළඟට පහළ වෙන්නා වූ සිත සුදුසු සිතක්. සුදුසු ධර්මස්ස භාවයක්. සුදුසු නාමස්ස භාවයක් බවට මේ පත් කිරීමයි. ඒක ක්‍රමානුකූලව පිළිවෙලකට හදන නිසා පසුව පහළ වෙන්නා වූ හිත්වලට ඒ හිත්යන්ගේ උප්පත්තියට මේක නියමාකාරයෙන් ඉදිරිපත් වෙන නිසා ඒකට කියනවා සමානන්තර ප්‍රත්‍ය කියලා. ඉස්සලා කියපු එකෙන් කියන්නේ ඊළඟ හිත පහළ වීමට ශක්තියක් දෙනවා කියන එක. මේකෙන් කියන්නේ ඊළඟ හිත පහළ වෙනකොට ඒ පහළ වෙන්න සුදුසු සිතකට පරිසරය හදලා දෙනවා කියන එකයි, ශක්තිය දෙනවා කියන එකයි. මේ අපි අද මේ පුළුවන් ප්‍රමාණයක් අපි මේ කොටසට අදාළ කරගෙන අපි සාකච්ඡා කරමු, මේ තේරුම් ගන්නට මහන්සි ගනිමු. ඉතින් මේක අතිශය ගැඹුරු කොටසක් කියන බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. මේ සමානන්තර ප්‍රත්‍යයට ඒකට තියෙනවා මේ සමාන වීති කාණ්ඩයක්. සමාන වීති කාණ්ඩය කියලා කියන්නේ අපි මේක ඉස්සෙල්ලා කිව්වා වීති මේක කියන්නේ විසර්ජනා වීති. සමානන්තර ප්‍රත්‍ය කුමක්ද? ඒ ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන්නා වූ පිළිවෙල කියලා දෙන්නා වූ විසර්ජනා වීතිය තමයි මේකේ තියෙන්නේ. පළවෙනි එක මේකේ විසර්ජනා වීති හතක් තියෙනවා. ඒ හත අපි පිළිවෙලකට තේරුම් ගනිමු. අනන්තර ප්‍රත්‍ය කිව්වා වීති විසර්ජනා වීති ධර්ම හතක්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චයේන පච්චයෝ. කුසල ධර්මය කුසල ධර්මයකට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා කියන එක. ඒක තමයි මේ ඔය පළවෙනි වීතිය. ඒක තේරුම් ගන්න ඕනේ මේ විදිහට. දැන් හොන්දට බලන්න මේකේ තිබෙන්නා වූ මේ විසර්ජනා වීතිය දක්වන්නට භාවිතා කරලා තියෙන පාලි කාණ්ඩය. කුසලෝ ධම්මෝ කුසල ධර්මය. කුසලස්ස ධම්මස්ස තවත් කුසල ධර්මයකට පහළ වීමට සමානන්තර ප්‍රත්‍යේ පච්චයේන පච්චයෝ සමානන්තර ප්‍රත්‍යයෙන් උපකාරයෙන් ප්‍රත්‍ය වේ. පුරිමා කුසලා කන්දා පච්චිමානං කුසලානං කන්දානං සමානන්තර පච්චයේන පච්චයෝ. මේ කියන්නේ පළමුවෙන් කලින් මතු වුණා වූ කලින් පහළ වුණා වූ කුසල ඛණ්ඩය කුසල ධර්මය පසුව ඊළඟට පහළ වෙන්නා වූ කුසල ස්කන්ධයන්ට සමානන්තර ප්‍රතිභාවයෙන් ප්‍රති ශක්තියෙන් ගුණ ශක්තියෙන් උපකාර වෙනවා. අපි මෙහෙම හිතමු. අපි උදාහරණයක් හැටියට මතක ඇති ගිය වතාවේදී අනන්තර ප්‍රත්‍ය කතා කරනකොට මේ වීති පිළිබඳව කතා කරා. කුසල වීති කුසල ධර්ම කියන ඒවා පාවිච්චි වෙන්නේ කුසල ධර්ම කියන ඒවා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ජවන් සිත්වල විතරයි. මේ ජවන් සිත්වල පළවෙනි ජවනේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි කියන මේ ජවන් සිත්වල මේ පහළ වෙනවා කුසල කන්ද. ඒ කියන්නේ කුසල කන්දා කියලා කියන්නේ පළවෙනි ජවනයේ ඇති වෙච්ච අපි හිතමු මේ කෙනෙක්
මලක් පහනක් පූජා කරනවායි කියලා. ඒ කෙනා මලක් පහනක් පූජා කරන වෙලාවේ එයාට ජවන් සිත් වලින් තොරව ওই වැඩේ කරන්න බෑ. මල් කඩා ගැනීම, මල් එකතු කර ගැනීම, මල් පිරිසුදු කිරීම, මල් තටුවක තැබීම, ඒ වගේම තටුවක තබලා පැන් ඉහලා මල් ටික ගාථාවක් කියලා පූජා කිරීම. ඔය ඔක්කොටම තමයි අපි කියන්නේ මල් පූජා කරනවායි කියලා. මේ ක්‍රියාව කරන්න බෑ ජවන් වලින් තොරව, පැහැදීමකින් තොරව, කුසල ධර්ම එක්කාසු වීමකින් තොරව. මේ ක්‍රියාව සිද්ධ කරන්නට ඉදිරිපත් වෙන්නේ කාමාවචර කුසල් සිත් 8න් එකක්. කාමාවචර කුසල් සිත් 8න් එකක් ඉදිරිපත් වෙලා මේ මල් පූජා කිරීමේ වැඩේ සිද්ධ වෙනවා. කාමාවචර කුසල් සිතක් ඉදිරිපත් වෙලා ඒක වැඩ කරන්නේ ජවන් පීඩියක. ජවන් මේකේ චිත්ත වීතියක ජවන් තැනක. එතන තිබෙනවා එක හිතක කුසල නිසා අනිවාර්යයෙන්ම අපි හිතමු පළවෙනි මේ සිත කියලා. ඒ කියන්නේ කාමාවචර පළවෙනි සිත කියලා කියමු. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. අද අපි කතා කරන්නේ මේ සමානන්තර ප්‍රත්‍ය කුසල් සිතක සෝබන චෛතසික 19ක් පහළ වෙනවා. ඒ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟට පහළ වෙනවා ප්‍රඥා චෛතසික. එතකොට මෙන්න මේ ඇත්ත වශයෙන්ම මූලික වශයෙන් 20ක් ඉදිරිපත් වුණා. අනිත් එක තමයි මේ තව තියෙනවා සරුවචිත්ත සාධාරණ. ඊට පස්සේ වැඩ කරන්න ඕනේ මේ 13ක් තියෙනවනේ. අනේ සමාන 13. ඔය ටික ගත්තන් පස්සේ 33ක් විතර වෙනවා. දැන් මේ 33 අපි උදාහරණයක් හරි ගත්තොත් මේ ඔක්කොම ටික හිතක තියෙන්නේ. හිතත් එක්ක 34ක් වෙනවා. මේ ටික ඔක්කොටම කියනවා කුසල ක්‍රියාවක් සිද්ධ කරන්න ඉදිරිපත් වෙන කුසල ධර්ම කියලා. මේ ටික තමයි පළවෙනි ජවනේ තියෙන්නේ. පළවෙනි ජමනය. ඔන්න පළවෙනියෙන්ම කුසල ස්කන්ධයක් ඇති වුණා. දැන් මෙතන කතා කරන්නේ මේ කන්ද වචනේ. පුරිමා කුසල කන්දා කියන්නේ ඔය ස්කන්ධය ටික, ඔය ධර්මය ටික, ඔය චිත්ත චෛතසික ටික තමයි කියන්නේ කන්ද කියලා. ඊළඟට පළවෙනි ජවනේ පහළ වෙලා අයින් වෙනකොට දෙවෙනි ජවනේ එනවා, තුන්වෙනි එක එනවා, ඊට පස්සේ හතරවෙනි එක එනවා, ඊට පස්සේ පස්වෙනි එක එනවා, පිළිවෙලට එනවනේ. දෙවෙනි එක පහළ වෙනකොට ඒතන කියනවා පච්චමානම් කුසලානම් කන්දානම්. චිත්ත වීතියක පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසලය හිතක් නම් දෙවෙනි එකත් ඒකම විය යුතුයි. ඒ චිත්ත වීතිය. තුන්වෙනි එකත් ඒකම විය යුතුයි. ඒ චිත්ත වීතිය. වෙන එකක් වෙන්නේ නැහැ. එතකොට මේක 7 වතාවක් ඒ හිත යනවා. පළමුවෙන් පහළවන්නා වූ කුසල සිත් ඛණ්ඩයෝ පසුව පහළ වෙන්නා වූ කුසල ස්කන්ධයන්ට ඒකාන්තයෙන්ම මේ සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔන්න ওই විදිහට පළවෙනි හිත අපි හඳුනා ගන්නවා. ඊළඟට තිබෙනවා මේ තව එකක්. ඒ කියන්නේ දැන් මේ ඔය කියපු ටිකෙන් කියන්නේ ඕනෑම දෙයක්. ඕනෑම පින්කමක්, ඕනෑම කුසලයක්, ඕනෑම ධර්ම ස්වභාවයක් ඇතිවීමට, කුසලයක් ඇතිවීමට හේතු වෙන විදියක්. තව එකක් තිබෙනවා කුසලයේ උපරිමයක්. ඒකට කියනවා දැන් විදර්ශනා චිත්ත වීතියක විදර්ශනා චිත්ත වීතියක් පහළ වෙලා ඒ විදර්ශනා චිත්ත වීතියේ ඉහළට ගිහිල්ලා ඒ දැන් මාර්ග චිත්ත වීතියක් හට ගන්නවා. ඒ මාර්ග චිත්ත වීතිය හට ගන්නකොට පහළ වෙනවා අර භවංග චලන උපච්ඡේද, ඊළඟට ඇති වෙනවනේ මනුද්වාරාවජන, ඊට පස්සේ ඇති වෙනවා විශේෂයෙන්ම මේක ඇති වෙනවා අනුලෝම ගෝත්‍ර භූ ඥාන. ඒ කියන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල කියලා සිත් පෙළක් යනවා. මේ සිත් පෙළේ මේ ටික ප්‍රධානයි. මෙතන තිබෙනවා මේ ඵලසිතට කලින් ඇති වෙන්නේ මාර්ගසිතයි. මාර්ගසිතට කලින් ඇති වෙන්නේ ගෝත්‍ර භූසිතයි. ගෝත්‍ර භූසිතට කලින් ඇති වෙන්නේ අනුලෝම සිතයි.
මේ හිත් පීඩියක්. මේ එක හිතකින් කරන වැඩක් තිබෙනවා. ඒ වගේම තමයි ඒ හිත ඒ වැඩේ කරලා ඒ අරමුණට අදාළ වැඩේ කරලා ඒක නැති වෙනකොට අභාවයට යනකොට ඒ එක්කම එන්නා වූ හිතට නැති වෙලා යන එකෙන් යම්කිසි ගැළපීමක් හදලා යනවා. යම්කිසි පූර්ව ශක්තියක් ඉස්සරහට තල්ලු කරගෙන යනවා. ඒක ගැළපෙන ශක්තියක් වෙනවා. ඒක නිසා අනුලෝමං ගෝත්‍ර බුස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියලා කියනවා. අනුලෝම කියන්නා වූ විදර්ශනා සිත ගෝත්‍ර භූ කියන්නා වූ නිවන් පැත්තට හැරෙන්නා වූ චිත්තයට සමානන්තර ප්‍රත්‍ය භාවයෙන් ප්‍රත්‍ය ශක්තියෙන් ගුණ ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක. ඊළඟට ඔය කියන්නේ සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න තැන. දැන් ඔය ගෝත්‍ර භූසිත කියන එක පහළ වෙන්නේ ඉස්සෙල්ලාම යම්කිසි කෙනෙක් සංසාරයේ ගිහිල්ලා යම්කිසි දවසක ඉස්සර වෙලාම ඒ හිතකින් නිර්වාණය ස්පර්ශ කරනවාද අන්න එදාට ඉස්සර වෙලාම නිර්වාණ ස්පර්ශය කරන නිර්වාණය අවබෝධ කරගන්න අවස්ථාවේදී තමයි ඔය සිත පහළ වෙන්නේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතට කලින් ඔය ගෝත්‍ර භූසිත. ඊට පස්සේ සකදාගාමි හිතේ ආය පහළ වෙන්නේ නැහැ ගෝත්‍ර භූසිතක්. අනාගාමි හිතේ ආය පහළ වෙන්නේ නැහැ ගෝත්‍ර භූසිතක්. ඊළඟට අරිහත් ඵලිත ගෝත්‍ර භූසිතක් පහළ වෙන්නේ නැහැ. මේ හැම තැනකම පහළ වෙන්නේ අනුලෝම සිතට ඔකූලව. ඊට පස්සේ වෝදාන කියන පිරිසිදු කරපු දෙයක්, පිරිසිදු වෙච්ච දෙයක් තව ටිකක් පැහැදිලිව පිරිසිදු කරන්නා වූ වෝදාන සිතයි ඒකට කියන්නේ. අනුලෝම සිතට පසුව වෝදාන සිත පහළ වෙනවා. ඒ නිසා කියනවා අනුලෝමං වෝදානස්ස සමනන්තර පච්චයේන පච්චය කියලා. දැන් ওই දෙක මේ මාර්ගඵල අවබෝධ කරගන්න අවස්ථා දෙකක් පිළිබඳව කියන්නේ. ඊළඟට තියෙනවා දැන් ඔය අනුලෝම හිතෙන් පස්සේනේ ගෝත්‍ර භූහිත පහළ වෙන්නේ. අනුලෝම හිතෙන් පස්සේනේ වෝදාන හිත පහළ වෙන්නේ. ඊළඟට තියෙනවා ගෝත්‍ර භූහිතෙන් පස්සේ පහළ වෙන්නේ හිත මොකද්ද? ඒ තමයි කෙලෙස් නසන හිත සාන්ත කරන ගෝත්‍ර භූ මග්ගස්ස සමනන්තර පච්චයේන පච්චය. ගෝත්‍ර භූ සිත මග්ගස්ස ඒ කියන්නේ සෝවාන් මාර්ග සිතට සමනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙන සමනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ඒ ගෝත්‍ර භූහිත මාර්ග සිතට. ඊළඟට ඔය ඇවිල්ලා මේ සෝවාන් චිත්ත වීතිය, සෝවාන් මාර්ග චිත්ත වීතිය. ඕක මේ සකදාගාමි අනාගාමි තැනට යනකොට අරිහත් සිත් තැනට යනකොට ඕක වෙනස් වෙනවා. වෝදාන හිත ගෝත්‍ර භූහිත නෙවෙයිතන වෝදානං මග්ගස්ස සමනන්තර පච්චයේන පච්චයෝ. වෝදානය කියනවා පිරිසුදු කිරීමේ සිත සකදාගාමි මාර්ගසිතටත් අනාගාමි මාර්ගසිතටත් අරිහත් කියනා වූ මාර්ග චිත්තේටත් ඒ සමනන්තර ශක්තියෙන් ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා, ඉදිරිපත් වෙනවා. ඒ තමයි ඒ මාර්ගඵල අවස්ථාවේ සිද්ධ වෙන විදිය. දැන් ඔය අපි කිව්වේ ගෝත්‍ර භූසිතට පස්සේ පහළ වෙන්නේ මාර්ගසිත සෝවාන් අවස්ථාවේදී, මේ වෝදාන සිතට අනුතුරුව පහළ වෙන්නේ මාර්ගසිත සකදාගාමි අනාගාමි අරිහත් කියනා වූ අවස්ථාවේදී. දැන් ඔය කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයේන පච්චයෝ කියන කොටස. අපි යන් ඊළඟට දෙවෙනි චිත්ත වීතියට ඒ විසර්ජනා වාරයට කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සමනන්තර පච්චයේන පච්චයෝ. කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සමනන්තර ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. දැන් අව්‍යාකෘත ධර්ම තියෙනවනේ. අපි ඒකත් ඉස්සරහදී බලමු කොහොමද වෙන්නේ කියලා. කුසල ධර්මයක් කුසලත් නොවන්නා වූ අකුසලත් නොවෙන්නා වූ අව්‍යාකෘත ධර්මයන්ට සමනන්තර ප්‍රතිශක්තියෙන් ඉදිරිපත් වෙනවා. මේකේ මේ විදිහට විසර්ජනා වාරයේ යනවා. කුසලං උත්ථානස්ස සමනන්තර පච්චේන පච්චය. ඒ කියන්නේ මේක මීට ඉස්සෙල්ලා කිව්වා. ඒ කියන්නේ
කුසලං උත්ථානස්ස සමානන්තර පච්චේන කියන්නේ චිත්ත වීතියක අවසාන ජවනේ තමයි ගත්තොත් 7 වෙනි ජවනේ. ඒ 7 වෙනි ජවනේ කුසල සිතක්. එතකොට ඊට 7 වෙනි ජවණයෙන් පසුව කුසල එකක් නෙවෙයි පහළ වෙන්නේ. ඒක මේ තදාරම්මණයක්. එතකොට ඒ තදාරම්මන සිතට සමහර චිත්ත වීතිවල තදාරම්මන පහළ වෙනවා. සමහර චිත්ත වීතිවල තදාරම්මන පහළ වෙන්නේ නැහැ. මේ භවංග පහළ වෙනවා. එතකොට භවංගය හෝ තදාරම්මණය හෝ කුසල සිතකට පසුව පහළ වෙනවා නම් එතනදී කියනවා කුසලං උත්ථාන සමනන්තර පච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ කුසල සිත ඊළඟට පහළ වෙන අව්‍යාකෘතයකට උපකාර වෙනවා. සමනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. තවත් එකක් තිබෙනවා. අපි මේක අනන්ත ප්‍රත්‍ය ශක්තියදී කිව්වා. මේක මෙහෙම කියනකොට තේරෙනවා අපේ පින්වතුන්ට අභිධර්මයේ කියන එක මේ වගේ තැන් හැම එක්කෙනාටම අදාළ වෙන්නේ මේවා කියලා හුරු වෙලා දැනගෙන තියෙනවා නම් විතරයි ඒක ගැලපෙන්නේ. මග්ගෝ පලස්ස සමනන්තර පච්චයේන පච්චයෝ මාර්ගසිත ඵලචිත්තයට සමනන්තර ප්‍රතිශක්තියෙන් උපකාර වෙනවා. මාර්ගසිත කියලා කියන එක කුසල සිතක් හැටියට සැලකනවා. ඊළඟට ඵලසිත කියලා කියන්නේ ඇත්තටම ඒක කුසල සිතක් නෙවෙයි. ඒක මේ අර මාර්ගයට අනුතුරුව පහළ වෙන්නා වූ ප්‍රතිඵලයක් හැටියට නිවන් අරමුණු කරන්නා වූ සිත. ඵල චිත්තයට සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රාප්ති වෙනවා. එතනදී සිද්ධ වෙන්නේ අර කුසලෝ ධම්මෝ අභ්‍යාපතස ධම්මස අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රාප්ති වෙනවා කියන කතාව. ඊළඟට ඕක සිද්ධ වෙනවා සෝවාන් මාර්ගසිතට පස්සේ ඵලසිත කුසලයක් අව්‍යාකෘතයට උපකාර වීම. සකදාගාමි අනාගාමි අරිහත් කියනා වූ මාර්ගසිත වලත් පසුව ඵලයේ පහළ වෙනවා කියලා කියන්නේ කුසල ධර්මයක් අව්‍යාකෘතයකට ප්‍රත්‍ය වීම. අනිත් එක තමයි අනුලෝමං සෙක්ඛාය ඵල සමාපත්තිය සමනන්තර පච්චයේන පච්චය. ඕක ඇවිල්ලා ඔය ඉස්සලා කියපු මේ දේ වගේ නෙවෙයි. අනුලෝම සිත කියලා කියන එක මේ කුසල සිතක්. යම්කිසි කෙනෙකුගේ මේ විදර්ශනා කරගෙන යනකොට මෙතන වචනයක් තියෙනවා සෙක්ඛාය කියලා. සෙක්ඛාය කියලා කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට, සකදාගාමි වෙච්ච කෙනාට, අනාගාමි වෙච්ච කෙනාට. එතකොට මේ ඒ අයට කියන්නේ සේක පුද්ගලයන් වහන්සේලා කියලා. සේක පුද්ගලයන් වහන්සේලා විදර්ශනා කරලා දැන් අපි හිතමු ඵල සමාපත්තියකටපත් වෙන්න යනවා. ඵල සමාපත්තියටපත් වෙන අවස්ථාවේදී එතනදී විදර්ශනාවේ උපරිමය අනුලෝමසිත. ඊට පස්සේ අනුලෝමසිතට පසුව පහළ වෙන්නේ කියන්නේ ඵලසිත පහළ වෙන්නේ. එතකොට ඵලසිත කියලා කියන්නේ අව්‍යාකෘතයක්, අනුලෝමසිත කියලා කියන්නේ කුසලසිතක්. ඒක නිසා මේක අදාළ වෙන්නේ සෛක්ෂය යන විතරයි. ඒක නිසා එතනදී කියනවා අනුලෝමී කියනා වූ කුසලසිත සෛක්ෂයන්ගේ වශයෙන් ඵල සමාපත්තිය කියනා වූ අව්‍යාකෘත සිතට සමනන්තර භාවයෙන් සමනන්තර ප්‍රතිශක්තියෙන් පත්ති වෙනවා කියලා. මේ ඒ පාලි කාණ්ඩය ওই විදිහට අපි තේරුම් ගන්නවා. අනන්තර ප්‍රතිශක්තිය ප්‍රත්‍ය පිළිබඳවත් අපි කිව්ව මේක. ඊළඟට අපි හිතමු උපරිමයෙන්. උපරිමයෙන් ගියාම නිරෝධා වොට්ඨානස නේව සංඥා නාසඤ්ඤායතන කුසලං පරසමාපත්තිය සමනන්තර පච්චේන පච්චයෝ. මේ කියන කතාව ඇවිල්ලා ටිකක් ඉහළ තැනක්. නිතර කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට මේක අහන්න පුළුවන්. මේක අපි බුදු ගුණ වැඩිවීමක් වශයෙන් උත්, දහම් ගුණ වැඩිවීමක් වශයෙන් උත්, සංඝ ගුණ වැඩිවීමක් වශයෙන් උත්, ධර්මය අවබෝධ කර ගැනීමක් වශයෙන් උත්, බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ඒ සියුම් වූ ඒ මාර්ගඵල සිත් පිළිබඳව දැන ගැනීම වශයෙන් කරන්නා වූ මේ සාකච්ඡාවක් විග්‍රහයක්. දැන් මේ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මේ නිරෝධ සමාපatti ගැන කතා කරන්න එක ඇති වැඩේ මොකද්ද කියලා. සමහර වෙලාවට නෑ මේක අභිධර්මයේ
විස්තර කරනකොට මේක අදාළයි. ඒ තැන අපි ඕන කෙනාට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි මේක කියන්න ඕනේ. නිරෝධා වුට්ඨානස්ස. දැන් අපි හිතමු නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදින්න මොකද්ද ඕනේ වෙන්නේ? ඵල මේ කියන්නේ ඒකට අවශ්‍යයි රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4කුයි ඕන. ඒක තමයි බේස් වෙන්නේ. එතකොට ඒකට කියනවා අට සමාපatti කියලා. මේ අට සමාපත්තියයි නිරෝධ සමාපත්තියයි කිව්වන් පස්සේ 9ක් වෙනවා. ඒ 9 ඇවිල්ලා අනුපුබ්බ විහාර කියලා කියනවා. සමාපatti. මේකේ දැන් ඉස්සර වෙලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට නම් ආකාස මේ නේව සංඥා නා සංඥායතනෙ තියන්න ඕන හිත. නේව සංඥා නා සංඥායතනෙ කියලා කියන්නේ කුසල සිතක්. එතකොට ඒ කුසල මේ සිත ඉතින් අපි හිතමු නිරෝධා වුට්ඨානස්ස නේව සංඥා නා සංඥායතන කුසලං ඵල සමාපත්තිය සමනන්තර පච්චේන පච්චයොත් අට සමාපත්තිලාභී මේ අනාගාමින් වහන්සේලාට ඒ කියන්නේ රහතන් වහන්සේලාට කුසල වැඩේ කරන්නේ නැහනේ. දැන් ඒකත් හිතා ගන්න ඕනේ. දැන් මේක කියනකොට හිතේවි නේම සංඥා නා සංඥායතන කුසලයේ කොහොමද රහතන් වහන්සේලාට එක කුසලයක් වෙන්නේ කියලා. මේක කියන්නේ අනාගාමින් වහන්සේලාගේ වශයෙන් උන්වහන්සේලා යම්කිසි ඵල සමාපත්තියකට මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඊට පස්සේ නැවත නිරෝධ සමාපත්තියෙන් ගොඩ වෙලා ආපහු මේ සාම්භාවික චිත්ත වීති වලට කියන සිත් වලට එනකොට පහළ වෙන්නේ නේව සංඥා නා සංඥායතන කියනා වූ කුසල සිත. ඒ කුසාසිත අනාගාමි ඵලසිතට සමානන්තර ප්‍රතිශක්තියෙන් මේ ඵල සමාපත්තියට සමවදිනකොට ඒ කියන්නේ ඵල සමාපatti සිත අව්‍යාකෘතයි. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා පහළ වෙන්නා වූ සිත කුසාසිත. එතකොට ඒක නිසා කියනවා කුසලම් ඵල සමාපත්තිය සමානන්තර ප්‍රත්‍යේන පච්චේකුය. සමානන්තර පච්චයේන පච්චය. දැන් ඔය කුසල ධර්ම අව්‍යාකෘත ධර්මයන්ට බලපාන විදිය අපි කිව්වා කොටස් 4කින්. කුසල ධර්මයන් අව්‍යාකෘතයේ එකක් තමයි අර චිත්ත වීතියක ජවණයෙන් සදාරම්මණයට යන තාලේ, එහෙම නැත්නම් භවංගයට යන තාලේ, ඊළඟට මාර්ගයෙන් ඵල සිතට යන තාලේ, ඊළඟට සෛක්ෂයන්ගේ වශයෙන් ගත්තොත් එහෙම අර අනුලෝම තියන්නා වූ විදර්ශනා කුසල සිත ඵල සමාපත්තියට යොමු වෙන තාලේ, ඊළඟට මේ නිරෝධයට යන වෙලාවේදී නේව සංඥා නා සංඥාත්ම කුසලේ ඵල සමාපත්තියට බලපාන තාලේ. දැන් අපි තුන්වෙනි හිත ගත්තොත් එහෙම ඒ කියන්නේ තුන්වෙනි හිත නෙවෙයි. ඒකට කියන්නේ තුන්වෙනි චිත්ත වීතිය විසර්ජනාව. එතනදී කියනවා අකුසල ධර්ම පිළිබඳව. ඉස්සෙල්ලා කියවේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. දැන් කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියන තැන. අකුසල ධර්මයක් අකුසල ධර්මයකටම කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? සමානන්තර ප්‍රත්‍ය භාවය. අනන්තර ප්‍රත්‍යය කියපු නිසා අපිට මේක තේරුම් ගන්නට ඒ තරම් අමාරුවක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒකට තියෙනවා උපකාරක කොටසක්. ඒ තමයි කන්ද වශයෙන් දක්වනවා පුරිමා අකුසල කන්ද. ඒ කිව්වේ පළමුවෙන් පහළවන්නා වූ අර අකුසල් සිත් 12. එකක් මොකක් හරි. පච්චිමානං අකුසලානං කන්දානං කුසල ධර්මයන්ට කියපු ආකාරයෙන් පසුව පහළවන්නා වූ ඒ ජවන් සිත් පිළි අකුසල් ජවන් සිත් වලට සමානන්තර පච්චයේන පච්චයෝ සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. පළමුවෙන් පහළවන්නා වූ අකුසල ස්කන්ධ පසුව පහළවන්නා වූ අකුසල ඛණ්ඩයන්ට සුදුසු අවස්ථාව සුදුසු පරිසරයේ ලබා දීම වශයෙන් සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඔය කිව්වේ තුන්වෙනි කුසල වීතිය.
මේක මං හිතනවා අපේ පින්වතුන්ට අවබෝධ කරගන්න ඒ තරම් අමාරුවක් නෑ කියලා අනන්තර ප්‍රත්‍ය අහලා තියෙනවා. දැන් මේකේ තියෙනවා චිත්ත වීති 7ක්. දැන් මේ 3ක් කිව්වේ. අපි 4 වෙනි එකට යන් 4 වෙනි එක කියනවා අකුසල ධර්මයක් කොහොමද අව්‍යාකෘතයකට සමානන්තර භාවයෙන් උපකාර වෙන්නේ කියලා. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ. ඒ කියන්නේ දැන් ඔය කාරණේ තේරුම් ගන්නත් අකුසල චිත්ත වීතියක අකුසල ධර්ම වැඩ කරන චිත්ත වීතියක ජවන් වල අවසානයකට යනවා. ජවන් වල අවසානයේදී අකුසල 7 වෙනි ජවණයෙන් ගොඩ වෙනකොට ඒක නැති වෙලා යනකොට ඊට පස්සේ පහළ වෙන්නේ අකුසල චිත්ත වීතියට සමානුපාතිකව තදාරම්මණයක් හෝ භවංග සිතක්. ඒ තදාරම්මණය හෝ භවංග සිතට අකුසල ධර්මය සමානන්තර භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි. ඔක උදාහරණයක් ඇටියට අපි මෙහෙම තේරුම් ගත්තොත් යම්කිසි මිනිසෙක් කෙනෙකුට බනිනවා. දොස් කියනවා. බනිනකොට දොස් කියනකොට පහළ වෙන්නේ අකුසල් චිත්ත වීතිනේ. අකුසල් චිත්ත වීති වලින් තොරව වැඩේ කරන්න බෑනේ. එතකොට අකුසල් චිත්ත වීති වල පළවෙනි එකෙන් පස්සේ පහළ වෙන්නේ දෙවෙනි එකත් අකුසල්මනේ. එතකොට අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස වෙන්නේ. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට යනකොටත් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්සනේ. තුන්වෙනි එකෙන් හතරවෙනි එකට යනකොට හතරවෙනි එකෙන් පස්වෙනි එකට යනකොට පස්වෙනි එකෙන් හයවෙනි එකට යනකොටත් හයවෙනි එකෙන් හත්වෙනි එකට යනකොටත් වෙන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේනි පච්චයෝ කියලා. මෙතන තියෙන්නේ අකුසල ධම්මෝ අභ්‍යාගතස වෙන නිසා හත්වෙනි ජවනසිතෙන් පස්සේ ඒ හත්වෙනි දැන් ඔය කෙනෙකුට බනිනකොට ඒ බනින ක්‍රියාව තුළ එයා ජවන් පහල කරනවා. ඒ ජවනයේ හත්වෙනි එක ඉවරෙච්ච ගමන් තව දුරටත් අටවෙනි ජවනයක් යන්න බෑ. ඇති වෙන්නේ තදාරම්මණයක් හරි එහෙම නැත්නම් භවංගයක් හරි. දැන් මේ භවංගය කියන එක ඇවිල්ලා එතනදී අකුසලයක්කුත් නෙවෙයි කුසලයකුත් නෙවෙයි. ඊළඟට තදාරම්මණයත් අකුසලයකුත් නෙවෙයි කුසලයකුත් නෙවෙයි. ඒක නිසා අව්‍යාකෘතයක්. ආන්න එතනදී අකුසලං උත්ථාන සමානන්තර පච්චේන පච්චයෝ කියලා කියනවා. අනතුරුව පහළවන්නා වූ භවංගයට හෝ තදාරම්මණයට ඒක අව්‍යාකෘතයක් නිසා උපකාර වෙනවා. මේ සමානන්තර භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔය හතරවෙනි චිත්ත වීතිය. විසර්ජනා වාර වීතිය. ඊළඟට අපි ඊළඟට තිබෙන පස්වෙනි වීතිය පිළිබඳව සලකා බලන්නට ඒකේ ඒ වීතිය තිබෙන්නේ මෙහෙමයි. විසර්ජනා වාරය සඳහන් වෙන්නේ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ. එතන කුසලත් නොවන ධර්මයක් අකුසලත් නොවන ධර්මයක් අව්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස එවැනිම කුසල නොවන අකුසල නොවන්නා වූ මේ චිතකට ධර්මයකට සමානන්තර භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකේ අපිට උපකාරක පාලි පද ටිකක් තිබෙනවා. මේ කාරණේ තේරුම් ගන්නට පුරිමා විපාක අභ්‍යාකත ක්‍රියා අභ්‍යාකත කන්දා. මේ අපේ පින්වතුන්ට මේවා කියනකොට මේ වචන ටික හරිය ප්‍රයෝජනවත් වෙනවා. මේ චිත්ත වීතිය දාලා තියෙනවා. මේ විග්‍රහ වීතියේ පළවෙන් පහළ වෙන්නා වූ විපාක අභ්‍යාකත. ඒ කියන්නේ විපාක වශයෙන් ක්‍රියාත්මක කරන අව්‍යාකෘතයෝ ක්‍රියා අභ්‍යාකත. ක්‍රියා වශයෙන් පහළ වෙන්නා වූ ක්‍රියා මාත්‍ර වශයෙන් පහළ වෙන්නා වූ අභ්‍යාකත ඒ කුසල ඛණ්ඩයෝ පච්චිමානං විපාක අභ්‍යාකතානං ක්‍රියා අභ්‍යාකතානං පසුව පහළවන්නා වූ විපාක වශයෙන් පහළ වෙන අව්‍යාකෘතයන්ටත් ක්‍රියා අව්‍යාකෘතයන්ටත් දෙකටම සමානන්තර භාවයෙන් සමානන්තර උපකාරත්වයෙන් සමානන්තර ගුණ විශේෂත්වයෙන් උපකාර වෙනවා ප්‍රති වෙනවා කියන එකයි ඒක කියන්නේ. ඊළඟට තව එකක් අපි ඒක ගත්තොත් එහෙම ඔය හිත මතුවෙලා නැති වෙලා යන තැනක් ඊළඟට හිත භවංගයෙන්
මතුවෙලා ගොඩ වෙලා ක්‍රියාත්මක වෙන්න එනකොට කොහොමද ඒක බලමු. අපේ හිත හැම වෙලාවෙම තියෙන්නේ වැඩිපුර භවංගයක තියෙන්නේ. භවංගනේ අපි උප්පත්තිය ලැබපු අවස්ථාවේදී ගත්ත හිතනේ භවංග හිත. භවංගය කැඩිලා බිඳිලා මතුවලා එන්නේ ආවර්ජන. ආවර්ජන මනෝද්වාර ආවර්ජන හරි පංචද්වාර ආවර්ජන හරි. එතකොට පංචද්වාර ආවර්ජන හිත භවංග හිතත් ඇවිල්ලා මේ ඒක ඇවිල්ලා මේ විපාක අව්‍යාකෘතයක්. ආවර්ජන සිත කියන එක ඇවිල්ලා ක්‍රියා අව්‍යාකෘතයක්. භවංගං ආවර්ජනාය සමනන්තර පච්චේන පච්චය. භවංග උපච්ඡේදේ වෙච්ච ගමන් මේ හිත මනෝද්වාර ආවර්ජනයේට ඒ වගේම පංචද්වාර ආවර්ජනයේට හැරෙනකොටම ඒක අර ආවර්ජන සිත ක්‍රියා අව්‍යාකෘතයක් නිසා සමානන්තර පච්චේන පච්චයෝ වෙනවා. හරියට එතනදී ගලපලා දෙන්නේ ඒකයි. ඊළඟට තුන්වෙනි එකට ගියායින් පස්සේ අපි හිතමු මේ ක්‍රියං බුද්ධානස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනවා. තවත් එකක් තියෙනවා මට ඒකත් කියන්න ඕනේ. කෙනෙක් අහන්න පුළුවන් දැන් භවංගත් වැඩ කරනවානේ දිගටම භවංග වැඩ කරනවා පීරියට. ඉතින් භවංගයෙන් භවංගයට යනවා. එහෙම යනකොට මොකද්ද වෙන්නේ කියලා. එතකොට වෙන්නේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට සමානන්තර භාවයෙන් ප්‍රතිවීම තමයි. එතන තියෙන්නේ විපාක අව්‍යාකෘතයකටම මේ ප්‍රති වෙනවා කියන එක. මේ කලින් කිව්වේ විපාක අව්‍යාකෘතය ආවර්ජනය කියනා ක්‍රියා අව්‍යාකෘතයකට සමානන්තර භාවයෙන් ප්‍රති වෙන ආකාරය. ඊළඟට තව තියෙනවා මේ ඔය ක්‍රියා ජවනය කියලා එකක්. ක්‍රියා ජවනය ඒක රහතන් වහන්සේලාගේ වශයෙන් ගත්තොත් රහතන් වහන්සේලාට පහළ වෙන්නේ කුසල් නෙවෙයිනි අකුසලුත් නෙවෙයිනි ක්‍රියා මාත්‍ර සිත් පමණයි. ඒ වගේ රැස් කිරීමේ ගුණයක් එකතු කිරීමේ ගුණයක් නැහැ. එතකොට මේ ක්‍රියාසිත ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ ජවන්සිත ක්‍රියාසිත ඒ පේලියේ අවසාන හරියට ගියාම ඒ ක්‍රියා මාත්‍රින් නැගිටලා යනවනේ. ජවන් ඉවර වෙනවනේ. 7 වෙනි ජවනින් ඉවර වෙනකොට එක්කෝ තදාරම්මණයක් හරි එහෙම නැත්නම් වැඩ කරේ නැත්නම් භවංගයක් හරිනේ ඉදිරිපත් වෙන්න ඕනන්නේ. ඒ තදාරම්මණය හරි භවංගේ හරි ඇති වෙනකොටත් තියෙන්නේ අව්‍යාකෘත ධර්මයකට මේ සමානන්තර භාවයෙන් ප්‍රතිවීමයි. ඒක ලස්සනට ගලපලක් තියෙනවා මෙතන. ඒ තමයි රහතන් වහන්සේගේ හිත ක්‍රියාහිත අව්‍යාකෘතයක්. චිත්ත වීතියක අවසාන ජවණයෙන් පස්සේ වෙනස්කමක් තියෙනවා. ඒ තමයි තදාරම්මන සහ භවංග. ඒවට යනකොට අව්‍යාකෘතයක්. ඒක නිසා ක්‍රියං බුද්ධානස සමානන්තර පච්චේන පච්චයෝ කියලා මේ විග්‍රහය හොඳට අපිට උදව්වක් උපකාරයක් ඇරෙට හදලා දෙන්න. තව එකක් තමයි තව වචනයක් තිබෙනවා මේ පාලි පදයක් තිබෙනවා මේ අරහතෝ අනුලෝමං ඵල සමාපත්තියා සමානන්තර පච්චයේන පච්චයෝ කියලා. මේට කලින් අපි කිව්වනේ මේ අනුලෝම හිතක් වැඩ කරනවා කියලා ඵල සමාපත්තියට කලින් නිරෝධ සමාපත්තිය නෙමෙයි ඵල සමාපත්තියට කලින්. රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ උන්වහන්සේලා රහත් භාවය රහත් හිතින් ඵල සිත් වලින් නිවන අත්විඳිනවා. නිවන රස විඳිනවා. නිවන හොඳට විඳිනවා. ඒ නිවනේ සාන්තිය විඳින්නේ ඵල සමාපatti සිත් හරහා. ඵල සමාපත්තියට ගොඩ වෙනකොට රහතන් වහන්සේලාගේ හිත්වල මේ විදර්ශනා මණ්ඩලයක් යනවා. ඒ කියන්නේ විදර්ශනා සංස්කාර ධර්මයන් සංස්කාර ධර්මයන් ඇතිවීම නැතිවීම වශයෙන්
මෙනෙහි කරගෙන යන්නා වූ සිත් පීලියක් යනවා. ඒ සිත් පීලියේ අවසාන එක තමයි අනුලෝම සිත. අනුලෝම සිත උන්වහන්සේලා රහත් නිසා අනුලෝමයට පස්සේ මාර්ග සිත් පහළ වෙන්නෙත් නැහැ. ඒ වාගේම අනුලෝම සිත වෝදාන කියලා පහළ වෙන්නෙත් නැහැ. ඊළඟට මාර්ග පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා රහතන් වහන්සේගේ අනුලෝම සිතෙන් පස්සේ ඵල සමාපatti ඵල සිත් තමයි පහළ වෙන්නේ. හැබැයි ඒ අනුලෝම සිත කියන එක පුතඥයා ගත්තොත් එහෙම ඒකත් කුසලයක්. සෝවාන් එක්කෙනා ගත්තත් ඒත් කුසලයක්. සකදාගාමි අනාගාමීන් වහන්සේලා ගත්තත් ඒ අනුලෝම සිත කුසල් වෙනවා ඒ උතුමන්ට. හැබැයි රහතන් වහන්සේට ඒක කුසල් වෙන්නේ නැහැ. ඒක අව්‍යාකෘතයක් වෙනවා. ඵල සමාපත්තියත් රහතන් වහන්සේට අව්‍යාකෘතයක් වෙනවා. ඒක නිසා අරහතු අනුලෝමං ඵල සමාපත්තිය සමනන්තර පච්චයේන පච්චයෝ කියන විග්‍රහය අපිට ලබා දීලා මේකේ තේරුම පිට හොඳට එතන මෙනෙහි කරන්න සකස් කරලා දෙනවා. දැන් ඔය කිව්වේ මේ චිත්ත වීති වල පස්වෙනි වීති විග්‍රහය. තවත් තියෙන එකක්. දැන් අපි හිතමු නිරෝධා වුට්ඨානහංස නිරෝධා වුට්ඨාන්තස්ස නේව සංඥා නා සංඥායතන ක්‍රියා සමාපත්තිය සමනන්තර පච්චේන පච්චයෝ කියලා තව විග්‍රහයක් කරලා දෙනවා. ඒ තමයි මේ රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා එනකොට ඊට කලින් එකක් කියන්න ඕනේ. රහතන් වහන්සේ ඵල සමාපත්තියෙන් එනකොටත් උන්වහන්සේට පහළ වෙන්නේ අර විදිහටයි. රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ආපහු එනකොට වෙන්නේ නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත. අනාගාමීන් වහන්සේලාට කුසල සිතක් වෙන එක රහතන් වහන්සේලාට ඒක ක්‍රියාසිතක් වෙනවා. නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත ඒක මේ ඒ සිත ඊට පස්සේ ඵල සමාපත්තියෙන් මතුවෙලා ආපහු එනකොට උන්වහන්සේලාට ඒක හිතක් හැටියට පළවෙනි හිත හැටියට පහළ වෙනවා. එතනදි කියනවා නිරෝධයෙන් නැගිටින්නා වූ රහතන් වහන්සේට නිරෝධ සමාපatti. මතුවෙනකොට ඉස්සෙල්ලාම පහළ වෙන්නා වූ හිත ඔය හිත බවට පත් වෙනවා කියන්නේ. එතනදිත් හරියට පිළිවෙලකට හරිගස්සලා දෙනවා සමානන්තර භාවයෙන් අව්‍යාකෘත ධර්මයක් හරියට රහතන් වහන්සේට ගලපලා දෙන්නේ කොහොමද? රහත් හිතට අනාගාමි හිතට සමානන්තර භාවයෙන් ගලපලා දෙන්නේ කොහොමද? ඊළඟට පෘථජ්ජන හිතකට සමානන්තර භාවයෙන් සකස් කරලා දෙන්නේ කොහොමද කියලා ඒක ඇවිල්ලා කවුරුවත් පිටින් ඉඳගෙන කරන්නා වූ දෙයක් නෙවෙයි. ධර්ම ස්වභාවයක්, ධර්ම ගුණ ස්වභාවයක්, ධර්ම ගති ස්වභාවයක්, ධර්ම ශක්ති ස්වභාවයක්. ඒක නිසා තමයි කෙලෙස් නොනසපු අයගේ වශයෙන්ුත් කෙලෙස් කොටසක් භාගයක් නසාපු අයගේ වශයෙන්ුත් ඒ වගේම කෙලෙස් සම්පූර්ණ නසාපු අයගේ වශයෙන්ුත් ගැළපෙන විදිහට හරියට මෙතෙන්ට ඕනනේ මේ වගේ ශක්තියක් කියන එක ගලපලා දෙන්නේ ඒ සමානන්තර භාවය. අපි බැලුවොත් එහෙම මේ වතුරක් ගලාගෙන යනකොට මේ සමහර තැන්වල තිබෙනවා එක ලෙවල් එකට ගලාගෙන ගිහලා පොඩ්ඩක් ඇලවිලා වතුර ගලාගෙන යනකොට නිකන් මේ හැඩක් තිබෙනවා. ඒ හැඩ නිකන් අපි හිතමු සිමෙන්තියක් දිගේ ඇලේට තිබෙනා ටිකක් යන්තම් අඟලක් විතර පහතට තියෙන සිමෙන්තියක් ගලාගෙන යනකොට නිකන් එක්තරා හැඩයකට යන්නේ. එතකොට එතෙන්ට ගැළපෙන විදිහ තමයි ඒ වතුරේ ගලාගෙන යන විදිහ. ඔක කවුරුත් කරන එකක් නෙවෙයි. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දේ. ඊළඟට අපි හිතමු ටිකක් ඇල්ල වැඩි. එතකොට ඒකේ වතුර යනවා. ඒ ටික වතුර ගලාගෙන යනකොට ඒකේ සද්දේකුයි වේග ස්වභාවය වැඩි කිරීමකුයි දෙකක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි වතුර වැටෙන තැන සද්දේකුත් ඇති වෙනවා. ඒ ටික ස්වභාව ධර්ම ටික ඇති කරලා දෙන්නේ කවුරුත් කරලා නෙවෙයි. ඒක
ඒ ඇලවීම නිසාම හැදෙන එතන මතුවෙන එක්තරා විදියක ගුණ ස්වභාවය. ඒ වගේ තමයි රහතන් වහන්සේලාගේ වශයෙන්ුත් මේ අනාගාමීන් වහන්සේලාගේ වශයෙන්ුත් අනිත් ආර්යයන් වහන්සේලාගේ වශයෙන්ුත් යම්කිසි සමාපත්තියකට සමවදිනකොට ඒට සුදුසු තැන තෝරලා දෙන සිතක් පහළ වෙන්නේ. දැන් මේ අර ඉස්සලා කිව්වේ අර නේව සංඥා නා සංඥායතන අන්තිම දැන් එකක් යන්නේ චිත්ත වීතියකනේ. ඒ චිත්ත වීතිය ගිහිලා ඊට පස්සේ ඵල සමාපත්තියට යනකොටත් ඒ වගේම අපි හිතමු නිරෝධ සමාපත්තියකට යනකොටත් ඒ හැම තැනකදීම සිද්ධ වෙන දේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා මර මේ තව එකක් පටලවා ගන්න හොඳ නෑ. නිරෝධ සමාපත්තියයි ඵල සමාපත්තියයි කියන දෙක විග්‍රහ කරන වෙනස් ආකාරයකට මේ නිරෝධය කියන එකේ තිබෙනවා අර්ථ දෙකක්. එකක් තමයි නැති වෙනවා කියන එකයි නිවි යනවා කියන එකයි. අර නිරෝධ සමාපත්තිය කියන තැනදී නිරෝධ සමාපත්තියට සමවැදුනාට පස්සේ කෙනෙකුගේ කිසිම කෙනෙකුගේ පහළ වෙන්නේ නැහැ හිතවිලි. ඒක නිසා මේ ඵල සමාපත්තියක තමයි ඔය ඵල සමාපatti සිතක තමයි ඔය අව්‍යාකෘත කතාව ගලපා ගන්නට පුළුවන් වෙන තැනක නිරෝධ සමාපatti අවස්ථාවේදී නෙවෙයි. හැබැයි තව එකක් තියෙනවා මේ ඒ සිත් පහළ වුණේ නැතුව වුණාට නිරෝධ සමාපත්තියට යන්න කලින් පහළ වෙච්ච හිත ඊට පස්සේ එන අවස්ථාවේදී බලපානවා. ඒකට කාලය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක ඉස්සරහද කියනවා. පළමු. ඊට එකක් තියෙනවා 6 වෙනි විසර්ජන වාරය. සමනන්තරපත්තිය. අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයේන පච්චයෝ කියලා විසර්ජනා චිත්ත වීතියක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? අව්‍යාකෘත වූ ධර්මයක් කුසල් නොවන අකුසල් නොවන ධර්මයක් කුසල ධර්මයකට සමානතරය වෙනවා කියලා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. බලන්න අපි ඉස්සෙල්ලා කියපු තැන නතර කරා ආවජන සිත කියලා එකක් තියෙනවා. මනෝද්වාර ආවජන සිත. ඒ මනෝද්වාර ආවජන සිතට පස්සේ පහළ වෙනවනේ කුසල සිත්. ඒ ආවජන සිතට පස්සේ ආවජනා කුසලානං කන්දානං සමානන්තර පච්චේන පච්චයෝ මනෝද්වාරාවට පස්සේ මනෝද්වාරාවජනය ඇති වෙලා ඊට පස්සේ ඇති වෙන්නා වූ පළවෙනි කුසල ජවනයක් තියෙනවා. ඒ කුසල ජවනය හදලා දෙන්න කලින් පහළ වෙච්ච මනෝද්වාරාවජන අභ්‍යාකෘතයක් කුසල ජවන්නේ පළවෙනි එක කුසලයක්. ආන්නේ එතන ගලපලා දීම තමයි ආවජන සිත කුසලයේ කන්දයකට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියලා කියන්නේ. අනන්තර ප්‍රත්‍ය පිළිබඳව කතා කරලා තියෙන නිසා අපිට මේ කාරණේ තේරුම් ගන්නට ඒ තරම් අමාරුවක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරන නිසායි මේ විදිහට කියාගෙන යන්නේ. ඊළඟට තව එකක් තිබෙනවා. 7 වෙනි චිත්ත වීතිය ගැන හිතුවාම ඒ චිත්ත වීතිය කියලා කියන්නේ විසර්ජනාවාද වීතිය. අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චේන පච්චයෝ අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ප්‍රති වෙනවා සමනන්තර භාවය. ඒකත් අර මේ කුසල ධර්මයට මේ ඉස්සරහා විග්‍රහ කරපු විදිහටම ආවජන දැන් පංචද්වා මනෝද්වාරාවජන සිතකට පස්සේ අකුසල වශයෙන් ගන්නකොට අකුසල් සිත්නේ පහළ වෙන්නේ අකුසල් ජවන්නේ. ආන්නේ ඒ අකුසල් ජවන් වීතියේ පළවෙනි ජවනය මනෝද්වාර ආවජනයට පස්සේ ඇති වෙන නිසා ආවජන කුසලයේ අව්‍යාකෘතයක් ඊට පස්සේ ජවනයේ පළවෙනි ජවනය අකුසල සිතක්. මේ විදිහට සමානන්තර භාවයෙන් ප්‍රති වෙනවා. ඉතින් අනන්තර භාවයයි සමානන්තර භාවයයි කියන එක ඔය විදිහට වෙනස්ව තේරුම් ගන්නටත් ඕනේ. සුදුසු විදිහට සුදුසු තැන සුදුසු ශක්තියෙන් යුක්ත වෙච්ච හිතක් ගලපලා මතු කර ගන්නට උදව් වෙන නිසා මේකට කියනවා සමානන්තර ප්‍රත්‍ය ධර්මය කියලා. සමහර වෙලාවට බැලූ බැලමටම මේකේ හරිය සමානකමක් තියෙනවා. වීති වාරත් සමානයි, හැඩ වැඩත් සමානයි.
ඒ ස්ථාන කතා කරන ස්ථානත් සමානයි. ඒ උනත් පොඩි වෙනසක් තිබෙනවා. අංශු වෙනසක් තිබෙනවා. ඒ අංශු වෙනස තමයි ඔය විදිහට මහා වෙනස් ආකාරයකට ඒ වගේම බලයක් තිබෙනවා, මහා විශේෂත්වයක් තිබෙනවා කියලා පත්‍ය දෙකක් හැටියට දක්වලා තියෙනවා. ඒ නිසා අපි අද මේ වෙලාවේදී මේ පින්වතුන්ට මම කියලා දුන්නා වීතිවාර 7ක් ඒ සමානන්තර ප්‍රත්‍යය සම්බන්ධයෙන්. ඒ පළවෙනි එක තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චයේන පච්චයෝ කියනා වූ ඒ විසජ්ජනා චිත්ත වීතිය. දෙක කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ දෙවෙනි විසජ්ජනා වාර වීතිය. ඊට පස්සේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේ වෙන පච්චයෝ කියනා වූ තුන්වෙනි ඒ චිත්ත වීති වාරය. අනිත් එක අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ හතරවෙනි චිත්ත වීති වාරය විසජ්ජනා වාරය. ඊළඟට අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියනා වූ පස්වෙනි චිත්ත වීති වාරය. ඊට පස්සේ කිව්වා හයවෙනි එකට කිව්වේ අපි අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියලා. හත්වෙනි චිත්ත වීතිය තමයි අභ්‍යාගතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සමානන්තර පච්චේන පච්චයෝ කියලා අපි මේ මතක් කරේ. ඉතින් මේ අපිට තේරුම් ගැනීම සඳහා මේ ප ဋ ාණ ප්‍රකරණයේ විසජ්ජනා වාර කොටසේ මේ චිත්ත වීති සංග්‍රහය දක්වන තැන මේ කුසලයට අකුසලයට අව්‍යාකෘතයට මේ බෙදිලා වීති වැඩ කරන ආකාර 7. ඉතින් මේ කොටස අපේ පින්වතුන්ට ඉතාමත් වැදගත් වෙනවා. මේක හැබැයි ඉතින් මේ හේතුඵල ධර්මයන්ගේ හැටි, හේතුඵල ධර්මයන් නාම ධර්මයන් වැඩ කරන හැටි තේරුම් ගන්නටත් ඒ නාම ධර්ම උනාම නාම ධර්ම තවත් එකකට උපකාර වෙන්න මේ වෙන විදිය තමයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම මේ ඔය පිටි කියන જાතිය ඒකට ලැබෙන මාත්‍රාවත් එක්ක බොණ්ඩ පුළුවනුත් වෙනවා, කණ්ඩ පුළුවනුත් වෙනවා, කටේ ඇලෙන ස්වභාවයකුත් වෙනවා. එකම දියාරුවටම වුණොත් බොණ්ඩ පුළුවන්. ඒකේ මාත්‍රාව වතුර මාත්‍රාව වැඩි නිසා. තරමකට ගියොත් යන්තම් කණ්ඩ පුළුවන්. මධ්‍යම ප්‍රමාණයට ගියොත් ඇලෙනවා. එතකොට එකම දේ පුංචි පුංචි වෙනස්කම් නිසා, පුංචි මාත්‍රා වෙනස්කම් නිසා මේ වෙනස් වෙන ආකාරය, ಗುಣ මතු කරලා පෙන්වන ආකාරයයි තියෙන්නේ. ඒක නිසා මේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම කාණ්ඩය මෙනෙහි කිරීම පිණිස ආරම්භණයක්, ධර්ම ආරම්භණයක් වේවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු හිතින්, ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේගේ උතුම් මේ රහත් හිතින් උන්වහන්සේලා මෙනෙහි කරා. ඒ වගේම අපිට තේරුම් ගැනීම සඳහා, ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා, සක්කාය දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා, ධර්ම ස්වභාවයන් හඳුනා ගැනීම සඳහා ඒකාන්තයෙන් අපිට මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ විග්‍රහ කළා තියෙනවා. මේ උතුම් ධර්මය අසාගෙන මෙනෙහි කරගෙන සෑම දිනාටම නොඇලී නොබැඳී, ඒ වගේම කිසිම තැනකට නොඇලී කිසිම දෙයකට නොබැඳී පැතීම් වලින් තොරව නිදහසේ හිත නිදහස් කරගෙන, හිත සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් කරගෙන, වෙන් කරගෙන, අයින් කරගෙන සෑම දිනාටම සංස්කාර නැති, සංස්කාර හැදෙන්නේ නැති, සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ උතුම් වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් හැටියට අහන්නම්. මම තේරුම් ගත්ත විදිය හරියද කියන එක මේක එක කොටසක. අනිත් ඊට පස්සෙ මම කල්යාණ මිත්‍රයන්ටත් යොමු වෙන්නම්. ස්වාමීන් වහන්සේ මේ කුසල ධර්මයක් අව්‍යාකත ධර්මයකට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියප තැනදී අර
එක තැනක් තමයි මේ නිරෝධා වුට්ඨානස්ස නේව සංඥායතන කුසලං ඵල සමාපත්තිය සමනන්තර පච්චේන පච්චයෝ කියන තැනදී මම තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ මේ නේව සංඥා නා සංඥායතන කුසල සිතකින් පසුව තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ කියලා. එතෙන්දි සිත් ඇති වෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියේදී. නිරෝධ සමාපත්තියෙන් නැගිටිනකොට අනාගාමී උතුමන් වහන්සේ කෙනෙක් ඵලසිතට තමයි අනාගාමී ඵලසිත තමයි නිරෝධ සමාපත්තියෙන් පසුව ඇති වෙන්නේ කියලා. එතකොට අර නිරෝධ සමාපත්තියට පිවිසෙන්න කලින් එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියට යන්න කලින් තිබිච්ච අවසාන නේව සංඥා නා සංඥායතන කුසලසිත සමනන්තර ප්‍රත්‍යයෙන් අර අනාගාමී ඵලසිතට ප්‍රත්‍ය වෙන හැටියට තමයි තේරුම් ගත්තේ. ඒ ආකාරයෙන්ම තමයි අනිත් තැන අව්‍යාකෘතයේදීත් නිරෝධ සමාපත්තිය ගැන කීප තැනදී තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ. ඒක ඒ විදිහට තේරුම් ගැනීම නිවැරදිද කියන එක තමයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්නයි. හොඳයි. ඒක ඒ විදිහට තමයි වෙන්නේ මහත්තයා. මේ මම වෙන විදිහකට කිව්වේ. ඒක ඒ විදිහට තමයි වෙන්නේ. කල්‍යාණ මිත්‍රයන්ට එහෙනම් යොමු වෙනනම් ගෞරවයෙන් මොන හරි අද දේශනාවේ යම් කිසි තැනක් තවදුරටත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඒකට ඉඩකඩ තියෙනවා. තෙරුවන් සරණයි. අපේ පින්වතුන්ට මේ මම හැම වෙලෙම හිතන එකක් තමයි මේ පින්වතුන් මේවා අහන්න, මේ පින්වතුන් මේවා හිතන්න ටිකක් ගැඹුරුයි කියලා අහකට දාන්න හොඳ නෑ. මේවා ඇත්ත වශයෙන්ම මේ දහම් කාණ්ඩ නිතර කතා කරන්නේවත් නෙවෙයි. ඒ වුණත් මේවා සමහර වෙලාවට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කුමටද මේවා කතා කළා මේකින් අපිට යෝනිසෝ මනසිකාර්ය අපේ කෙලෙස් නිවා ගන්නට පුළුවන් වෙනවද කියලා එහෙම ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. මේ ඒක ප්‍රායෝගිකව අපි දකින්න ඕන වෙන්නේ දැන් මේ කතා කරන අවස්ථාවේදී අපි දැන් ඔය පැයකට වැඩි කාලයක් වගේ කතා කරන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ ධර්ම කතනයේදී ධර්ම ඇසීමේදී අපේ හිතට කුසල්ද පහළ වුණේ අකුසල්ද පහළ වුණේ කියලා. දේශනා කිරීමේදීත් කුසල්ද පහළ වුණේ අකුසල්ද පහළ වුණේ කියලාත් අපි දැනගන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ කොටස අහනකොට කුසල් සිත් පහළ වෙනවාමයි. එතකොට අපිට ඒකේ ප්‍රතිලාභයක් තිබෙනවා. එතකොට මේ ඇයි අහන්නේ කියන එක පිළිබඳව උත්තරයක් අපිට හොඳට හම්බ වෙනවනේ. ඊළඟට තව එකක් තමයි මේකෙන් මේ ආර්යයන් වහන්සේලාගේ චින්තනයක් තමයි මෙතන තියෙන්නේ. ආර්යයන් වහන්සේලා තමයි මේ විදිහට චිත්ත වීතිද ධර්ම බෙද බෙදා කොටස් කර කර ආත්ම දෘෂ්ටි වලට යන්නේ නැතුව ධර්ම ස්වභාව හැටියටම අරගෙන විග්‍රහ කරලා බලන්නේ ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා ගිය තැන්වල තමයි අපි මේ හිත හසුරුවන්නේ. ඒක නිසාත් අපිට වැරදීමක් වෙන්නේ නැහැ. අනිත් එක ධර්ම මනසිකාරයක් වෙනවා. ධර්ම මනසිකාරයක් වෙනකොටත් ඒක අපිට ඒකාන්තයෙන්ම ප්‍රතිඵලයක් වෙනවා. ඒක නිසා මේ පින්වතුන්ට කුසල් වැඩෙනවා වගේම අකුසල් වලින් දුර වෙනවා. ඊළඟට මේ නිවනටත් ලං වෙනවා. සෑම දිනාටම භාග්යක් වෙනවා. ඒක නිසා මේ හොඳට අහන්න ඒ වගේම ගොඩාක්ම ලොකුවට කරුණු ගන්න නැතුව එක එකක් තනි තනිව ඒ කියපු අදාළ තැනට යොමු කරලා මෙනෙහි කරන්න ඒක හරියට භාවනාවක් වෙනවා. හොඳ භාවනාවක් වෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් අපේ පින්වතුන් අහන්න අපි අවස්ථාව අරගෙන අපි ඉතින් සාකච්ඡාවක් කරමු. ඉතින් අපිට ඒ වගේම තමයි මේ ටිකක් කල්ැතු යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා මට. අද මේ ප්‍රශ්න තියෙනවා නම් අපේ පින්වතුන්ට අහන්නත් අපි ඒක කලින් පොඩි වෙලාවක් දෙනවා. අහන්න තෙරුවන් සරණයි. දැන් අපි ඒකේ වෙනස තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම. උදාහරණයක් කිව්වොත් එහෙම මිනිස්සෙක් උඩ ඉඳලා
අපි හිතමු පහළට ගලක් තල්ලු කරනවා කියලා. ගල් කැටයක් විසික් කරනවා කියමුකෝ. මේ ගල් කැටයක් විසික් කරනවා කොට ඒ තමන්ගේ ඒ මිනිස්යා ළඟ ඉඳලා මිනිස්යාගේ අතේ තිබෙනා වූ ගලක් තමයි ඉදිරියට විසික් කරන්නේ. හරි පහළට විසික් කරන්නේ. එහෙම විසික් කිරීමේදී ඒක එකක්. ඊළඟට මේ ඒ ගල විසික් කරන එක්කෙනා මෙන්න මෙහෙම වැඩක් කරනවා. එයා ඒක නිකන් විසික් කරා විතරක් නෙවෙයි හරියට වැටෙන තැනක් බලලා සුදුසු තැනක් බලලම ගල කැටිය වැටෙන්න විසික් කරනවා. අපි ඔය මේ බලන්න මේ ඔය බෝල ගහනවනේ. බෝල ගහනකොට අපි මේ අද කාලේ මේ මිනිස්සු ක්‍රිකට් කියලා ගහනවනේ එකක්. ඒකේ කියනවනේ මේ මොකද්ද මම දන්නේ නැහැ ඒක. නමුත් ඉතින් ඔය හිතට ආපු එකක් මේ කියන්නේ. දැන් බෝලයක් විසික් කරාන් පස්සේ ඒ විසික් කිරීමයි ඒ බෝලය තමන් කැමැති තැනට සුදුසු විදියට කැමැති තැනක් බලලා විසික් කිරීමයි කියලා කියන්නේ දෙකක්නේ. ආන ඒකේ බෝලේ විසිකිරීම වගේ තමයි අනන්තර ප්‍රත්‍ය හරියට කැමැති තැනකට වැටෙන්න අදාළ පරිසරයට ප්‍රදේශයට විසික් කිරීම වගේ තමයි සමානන්තර ප්‍රත්‍ය. එතකොට අර අපි අර මේ ඉස්සෙල්ලා කිව්වනේ මේ තව එකක් තමයි මේ අවුරුදු කාලෙට තියෙනවා මේ උත්සවයක්. ඔය උත්සවයට තියෙනවා මේ අලියට ඇහැත යන්න කියලා. ඉතින් මිනිස්සු ගිහිල්ලා ඔය ඇස් දෙක පියාගෙන ගිහිල්ලා ඇහැ තියෙනවා. සමහර වෙලාවට ඉතින් ඇහැ තියෙන්න ඕනේ ඔළුව හරියන්නේ. ඒ ඔළුව හරිය සමහර වෙලාවට මේ කන ගාවින් තියෙනවා ඇහැ. ඊළඟට හොඬ වැල පැත්තට බර වෙන්න තියෙනවා. හැබැයි මොකක් හරි ඇහැ තිබ්බම හරි. ඒ කියන්නේ අනන්තර ප්‍රත්‍ය වගේ. හැබැයි හරි ගානට ඒ තැනට නියම විදිහටම තිබ්බොත් තමයි හරියට සම්පූර්ණ වෙන්නේ අලියා. ඒ වගේ අනන්තර භාවයයි සමානන්තර භාවයයි කියලා කියන්නේ හරියට ඒ මේ ඉස්සර වෙලා ඇති වෙච්ච හිත නැති වෙලා යනකොට ඒ ඊළඟට ඇතිවෙන්නා වූ හිත ඵලය ඇතිවෙන්න හරියට නිකන් පිළිවෙලකට සුදුසු විදිහට නියම විදිහට මේකක් පහළ වෙන්න උපකාර වීමට තමයි ඔය පළවෙනි සිත් වලින් ලැබෙනා වූ සමානන්තර භාවය කියලා කියන්නේ. හොඳයි. තවත් අපේ මේ මට මතකයි අපේ ජයන්ත මහත්තයා මේක ඉස්සෙල්ලා මගෙන් ප්‍රශ්නයකුත් ඇහුවා. ඒකත් මම මේ වෙලාවක මේකට නම් අදාළ නෑ. නමුත් ඒකත් මම වෙලාවක පස්සේ කියන්න කියලා හිතුණා. ඒක අපි පස්සේ වෙලාවක බලමු මහත්තයා. ඉතින් අපි ප්‍රශ්න නැත්තම් අපි අද නවතිමු. පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ මෑතකදී අහන්න ලැබෙන දෙයක් තමයි හුඟක් වෙලාවට මේ දැන් චිත්ත වීති ගැන කතා කරනකොට විශේෂයෙන් ඔය පංචද්වාර වචන චිත්ත වීති මනෝද්වාර චිත්ත වීති වගේ පංචද්වාර මනෝද්වාර චිත්ත වීති ගැන කියනවා. ඒවා ඇත්තටම බුද්ධ දේශිත ඒවා නොවන බවත් ඒවා අභිධර්ම සාහිත්‍ය බවත්. ඉතින් ඇත්තටම දැන් මේ අද ස්වාමීන් වහන්සේ මේ අපිට විස්තර කරගෙන යනකොට තේරුණ දෙයක් තමයි චිත්ත වීති කියන දේ කියන්නේ සකස් වීම සිදු වෙලා තියෙන්නේ මේ විසර්ජනා වාර අනුව නේද කියන එක වගේ හිතන. මොකද ඒක හොඳට ගලප ගන්න හැකියාව තියෙනවා. ගැළපෙන බව හොඳට පේනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මට හිතා ගන්න බෑ එහෙම දෙයක් අපිට ඇහෙන්නේ මේ දවස්වල කියලා. නමුත් ඒ විදිහටයි ඇහෙන්නේ. ඒක මේ අභිධර්ම ග්‍රන්ථයක හෝ සඳහන් වෙන්නේ නැහැ. ත්‍රිපිටක ග්‍රන්ථවල චිත්ත වීති ගැන සඳහන් වෙන්නේ නැහැ. පසුව කරන ලද සාහිත්‍යයේ තමයි මේ විදිහට චිත්ත වීති ගැන තියෙන්නේ කියලා ඒවා විශ්වාස නොකරන තත්යකට. ඉතින් ඒකත් මම සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ. මම හිතනවා වහන්සේගෙන් ඒකට පිළිතුරක්ම නෙවෙයි කොයි විදිහටද වහන්සේ හිතන්නේ කියන එක ගැන පොඩ්ඩක් අපිට දැනගන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සාහිත්‍ය කියලා කියන්නේ නම් ලේඛන
ඊළඟට මේ ලේඛන ගත කරලා තියෙන්නේ ලියලා තියෙන්නේ නම් මේ දේවල් වලට තේරුම් ගන්නට ඔය පෙලින් කියලා දෙන දේවල් තේරුම් ගන්නට බැරි හින්දා තමයි ඒක විස්තර විග්‍රහ කළා මේකයි මේ විදිහටයි ඔක සිද්ධ වෙන්නේ කියලා මේ විස්තර විග්‍රහ කරලා තියෙන්නේ. ඕක ඇවිල්ලා මේ බුදුහාමුදුරුවන්ටත් බණ කියන්ට යන කට්ටිය පහළ වෙන කාලයක් මේ. ඒ වගේම තමයි හරියට ටිකක් ඉහළින් ඉඳ යනවනේ. ඒක අනිවාර්යයෙන්ම පේනවා. ඔය බොහෝම අය මේ ත්‍රිපිටකයෙන්ම ඉගෙනගෙන ඒ වගේම ওই තියෙන තැන් වලින්ම ඉගෙනගෙන කියාගෙන ඊට පස්සේ ඒ වාටම ගරිහා කරන්නා වූ අකෘතඥ වේදීන් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවේ මේ භික්ෂුන් වහන්සේලා වෙනත් අය යමක් තේරුම් ගන්නට බැරි හින්දා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට ආවේ තේරුම් ගන්නට යම බැරි හින්දා. ඒක නිසා උන්වහන්සේලාගේ ඒ උදාහරණ ඒවා ආදි දේවල් ඉතින් ඉදිරිපත් කළා උන්වහන්සේ කියලා දෙනවා. ඊළඟට ඉතින් මේක ප්‍රායෝගික බැලුවාන් පස්සේ තියෙන දේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් තමයි මේකේ කියලා තියෙන්නේ. ඉතින් ඒක මේ රහසක් නෙවෙයි. අනිත් එක ඉස්සර කාලේ මේ අද වාගේ නෙවෙයි. ඉස්සර කාලේ බොහොම නිහතමානී ස්වභාවයක් තිබුණා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් අයින් වෙච්ච උත්තමයන්ගේ. යමක් ඉගෙන ගන්නකොට හරි ගෞරවාන්විතව ඉගෙන ගන්නවා. ගුරු ගෞරවය, ධර්ම ගෞරවය, බුද්ධ ගෞරවය තියලා. මේක ඉතින් ওই සාහිත්‍ය ඔක මේ අභිධර්ම සාහිත්‍යන ත්‍රිපිටකයත් ඉතින් ලියලා තියෙන ඉඳලා ඕක ත්‍රිපිටකය සාහිත්‍යයක් තමයි බැලුවම. ඔක්කොම ලියලා කියලානේ තියෙන්නේ. ඒකින්ද මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ තියෙනා දේවල් තමයි ඔය ආර්ය මහා ස්වාමීන් වහන්සේලා සරියුත් ස්වාමීන් වහන්සේ විස්තර කළ තියෙන්නේ. ඒවත් සාමාන්‍යයෙන් තේරුම් ගන්නට බැරි හින්දා තමයි පසු කාලීනව ඕවා මේ තව ටිකක් විස්තර කරලා තියෙන්නේ. ඒ පසු කාලීනවත් විස්තර කරලා කරපු ඒවත් විස්තර කරලා තියෙනවා තේරුම් ගන්නට බැරි හින්දා තමයි ඔය රේරුකාණී ස්වාමීන් වහන්සේලා එහෙම ඔය තවත් ඔය අභිධර්ම සූත්‍රයේම දන්න ස්වාමීන් වහන්සේලා තවත් සරල විදිහට කරලා කියලා තියෙනවා. ඒකින්ද මේ තේරුම් ගන්නට බැරි හින්දායි මේක මේ මෙච්චර මෙහෙම කියන්නේ. ඉතින් ඒකින්ද දැන් ඔය අද කාලේ ඉතින් බොහෝම අය මේ ටිකක් වැඩිපුර බුද්ධි ඥානවන්ත වෙන්න කියන්නේ බුද්ධිමත් අය අපි ඔయిత වඩා දන්නවා ඕකේ තියෙන්නේ මේකයි. ඔහොම කියලා ඔහොම යනවා. ඉතින් ඔයගොල්ලන්ගේ හැටි තමයි. අනිත් එක තමයි මේ තව එකක් තමයි ඔය මම දැකලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ ගොඩාක් ඔය තවත් ස්වාමින් වහන්සේලා හොඳ බණ කරුණු ඉදිරිපත් කරලා කියලා තියෙනවා. බණ දේශනාවල් කරලා තියෙනවා. ඒ බණ දේශනාවල් වලට සමහරු සාදුකාර දීලා මල් දාලා තියෙනවා. මේක පළමුවෙන් වහනවා බොහොම පිං කියලා පින් දීලා තියෙනවා. සමහර අය ඇවිල්ලා මේ බණ දේශනාවට මොකක් හරි අදාළ නැති මොකක් හරි මහා කැත වචන පිළිගත් දාලා ඒක බැලලා ගිහලා තියෙනවා. ඉතින් බැලුවාන් පස්සේ මට ඔක ඇත්තට මේක මේ වැඩේ මොකද්ද කියලා හිතුණා. මට හිතුණා මහත්තයා මෙන්න මෙහෙම එකක්. ඔය පන්සලේ බණශාලාව තියෙනවා. ඔය බණශාලාවේ මිනිස්සු ඉඳගෙන හාමුදුරන්ට වැඳගෙන මේ බණහන නිවන් යන්න. ඒ වගේම තමයි ඔකේ බල්ලෝ ඉන්නවනේ. ඔය බල්ලෝ ඇවිල්ලා අර කණු වලට මුත්‍රා කළලත් යනවා ධර්මශාලාවේ පහරලත් යනවා. එකම තැන. එකම පණ තියෙන සත්තු. එකම බණශාලාවේ ඔය සිද්ධ වෙන දෙයක්. ඔය වගේ කෙනෙක් නිවන් යන්න සාදුකාර දීලා තේරෙන හැටියට ගන්නවා. තව එක්කෙනෙක් ඒකට ඇවිල්ලා මොකක් හරි විකාරයක් කරලා කියලා දීලා Tamanට අදාළ නැති ගැළපෙන්නෙත් නැති Tamanට තේරෙන්නේ නැහැ කියන්නෙත් නැතුව මොකක් හරි එකක් ලියලා කියලා ඔහේ දාලා එහෙම නැත්තම් කියලා මොකක් හරි එකක් කියලා දාලා යනවා. මහා පව් ගොඩ සිද්ධ කරගන්නවා. ඉතින් ඒක නිසා ඒ අයට ගැළපෙන්න ඕනෑ විදිහට නෙවෙයි අපි බනහන්න ඕන වෙන්නේ. ඒ අයගේ හිත සතුටු කරන්නට හරි ඒගොල්ලන්ට ගැළපෙන හැටියට නෙවෙයි මේ අතීතයේ අපේ තේරවාදී ස්වාමින් වහන්සේලා
පෙළගස්සලා තිබෙන ධර්ම න්‍යායක් ක්‍රමයක් උගන්වන විදියක් තියෙන ඒ විදිහටයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා මේ Taman ස්වාධීන වෙන්න ඕනේ. ලෝකයේ ඕන එක්කෙනෙක් කියපුවාවේ මේකේ තියෙන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ට ඕනනම් පිළිගත්තාවේ නැත්තම් එක හිටපුවා. මගේ නම් හැබැයි ඔය උතන තමයි තියෙන්නේ. හැබැයි අරව නම් බලලා තියෙන ලෝකේ තේරුම් ගන්නටයි මං ඉතින් ඔක කිව්වේ. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මේ සම්බන්ධව තම මොනවා හරි කියන්න තියෙන්නේ. ඉස්සර අපි අර ධම්ම සංගණිත අභිධර්මයේ කියලා අපි ධර්ම සංගණිත කරගෙන ඉස්සරහම පටන් ගන්න. එතකොට ඒ කියපු දේවල් ඉස්සරහම බලනකොට මූලිකවම තේරුනේ මේක අපිට තේරුම් ගන්න බැහැ වගේ කියන. ඊට පස්සේ දැන් ඔය අභිධර්මයේ කියලා රෙන්කුමාර චන්ද්‍රහාමුදුරුවෝ හඳුනන්නේ අනිත් අර සරලව කියපු පොත් තියෙනකොට ඒකේ අර සිත් ගැන තමයි කියන්නේ. එතකොට කියනවා අකුසල සිත් කුසල සිත් එහෙම කියලා තමයි කියලා. බෙතරම වෙලාව මේක අර ධම්මසංගණිකක බලද්දි මේක ගැලපෙන්නේ නැහැ වගේ එකක් තමයි අපිට තේරුනේ. හැබැයි පස්සේ අර ඒක ඉගෙනගෙන කොහොම හරි මේක මොන හරි ඇතිනේ කියලා ඉගෙනගෙන ගිහිල්ලා ආයේ ධම්මසංගණිකකරණය බලද්දි සම්පූර්ණ ඒ ධම්මසංගණිකකරණයම සිත් වලට පරිවර්තනය කරලා තියෙන හැටි දැක්කම දෙතුන කොච්චර ලේසිද කියලා. ඒ කියන්නේ චෛතසික යෙදෙන හැටි නැත්නම් ධම්මසංගණිකකරණයම බලලා ඕක තේරුම් ගන්න ගියොත් එහෙනම් අපිට තේරුම් ගන්න බැරි වෙන්න ගියා සමහර විට. මට තේරුනේ දැන් ඊයේ පෙරේද මම බලපු වෙලාවේ සම්පූර්ණ ධම්මසංගණිකකරණයම ඒ කුසල් සිත් කියන සිත් 89කට අරන් චෛතසික වලට අරන් චිත්ත වීදි වලට අරන් කොච්චර ලස්සනටද ඒක අපිට මේ පහසු කරලා දීලා තියෙනවද කියන එකක් තමයි තේරුනේ. ඒක මම දැන් තේරුම් ගත්ත විදිය වැරදිද දන්නේ නැහැ. අර සමහර වෙලාවට ඕක මුලදී හිතුනොත් ධම්මසංගණිකකරණය තමයි හරි ඒකම විතරයි තේරුම් ගන්න ඕනේ අනිත් ඒවා හරියන්නේ නැහැ කියලා මුලදීම දාගත්තොත් මම හිතන හැටියට අර තේරුම් ගන්න බැරි වෙනවා වගේ එකක් වෙනවා නේ වගේ එකක් තේරුණා ස්වාමීන් වහන්සේ. ඒකේ මම තේරුම් ගත්ත විදිය යම් කිසි වැරද්දක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නැහත ඒක හරි. ඒක හරි. ඒ හිතපු තාලේ හරි හොඳයි. එහෙමම තමයි ඔක තියෙන්නේ මාත්‍යා. එහෙම තමයි තියෙන්නේ මේ ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු පස්සේ කරන්න තියෙන දේවල් ඉස්සරහා කරන්න යනවා. ඉස්සරහා කරන්න තියෙන දේවල් පස්සේ කරනවා. ඔය ඕකෙන්ද තමයි ඔක මේ අමාරු. ඔය ලොකු පොත්වල තිබෙන දේවල් ඔය ඇත්ත වශයෙන්ම උගන්වන ක්‍රමයක් තියෙනවා. දැන් මම වුණත් ඇත්ත වශයෙන්ම ඔය අපේ පින්වත්තුන් මට ඔය කිව්වා මෙන්න මේ පොත කියවමු කියලා. මං කෝ ඕක ඕගොල්ලන්ට කියවන්න බෑ. බැරි තේරෙන්නේ නැහැ. මේ කොහොමද කියන්න ඕන. ඉතින් හේතුව එහෙම කියපු හින්දා තමයි අද මේ පින්වත්තුන් මේකේ රැඳෙන්නේ. නැත්තම් මටත් බැනලා ගොඩාක් කල් මේ ගිහිල්ලා. ඉතින් ඔය බ්‍රූනෝ මහත්තයා කියපු විදිහට තමයි මහත්තයා වෙන්නේ. ඒක නිසා ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා එකපාරම පොතක් දෙන්න අපි හිතමු අභිධර්ම පැත්තකින් තියමු. අභිධර්මයෙන් පැත්තකින් අපි සූත්‍රයක් ගමු. සූත්‍රයේ තියෙනවනේ මහත්තයා අර සූත්‍රයේ යන පිළිවෙලක් තියෙනවනේ. ඒ සූත්‍රය පටන් ගත්තයින් පස්සේ දැන් බලන්න මේ මංගල සූත්‍රය ගන්නකො බලන්න. මංගල සූත්‍රයේ අවසාන හරිය කියන ටිකයි මුලින් කියන ටිකයි කියලා ගලන්න කොච්චර වෙනස්ද කියලා. ඉතින් මේ අවසාන හරිය කියන්නේ මොකද්ද? මේ අර අශෝකං විරජං khේමං ඒතම් මංගල මුත්තමන් කියනවනේ කියන්නේ. ඕවා මේ මුලට දාන්න නැතුව බුදුරජාණන් වහන්සේ එතෙන්ට යන විදිහටනේ සූත්‍රෙත් කියලා තියෙන්නේ. ඒක නිසා මේ උගන්වන දේශනා කරන විදිහේ පිළිවෙලක් තියෙනවා. ඔය ඕක ඒ ස්වාමීන් වහන්සේලා ඉස්සර කාලේ අභිධර්මයේ කියන එක කියලා දෙන්න යොදාගත්ත මේ ගුරු උපදෙස් ලබා දෙන ක්‍රමයක් තියෙනවා. ඒවායි මේ ලොකු පොත්වලට හොරෙන් ඒවට ගැලපෙන්නේ නැති ඒවා නෙවෙයි. ඉතින් මේගොල්ලන්ට තේරුම් ගන්න බැරුව කමට ඉතින් අපි මොනව කරන්නද? ඒක නිසා අපි ඔය බුරුම මහත්තයා කිව්වා වගේ ඕක අපිට තේරෙන හැටියට මේ අපි මේක කරගෙන යන එක තමයි තියෙන්නේ. අනිත් අය තේරුම් ගත්තත් එකයි නැත්නම් එකයි. ඉතින් මොනව කරන්නද? හිතක් පහළ වුණොත් ඒ නැත්තම් ඔහේ ඉතින් වෙනහගේ යයි. හොඳයි මහත්තයා. හොඳයි සාමිනාංශ තෙරුවන් සරණයි. එහෙමනම් සාමිනාංශ අද දවසේ අපි දේශනාව සහ සාකච්ඡාව මෙතනින් නිමා කරමු. කාල වේලාවත් බලලා සාමිනාංශ අප්‍රමාණ පින් වහන්සේගේ කාලේ ශ්‍රමය අපි වෙනුවෙන් මේ ආකාරයෙන් කැප කරන එක මේක නිතර ඇහෙන ධර්මයක් නෙවෙයි. ඉතාමත් ගැඹීර වූ සූක්ෂම ධර්මයක් ඔබ වහන්සේ අපිට සරලව පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපි මේ තාක් රැඳී ඉන්නේ ඒ සුමතව සුගමව පැහැදිලි කර දීම
හේතුව නිසාමයි ඒවා අපිට තේරුම් යන විදිහට මේ ගැඹුරු කාරණා. ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ මේ කරන ලද ධර්ම දාණය ඔබ වහන්සේගේ සත්‍ය අවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ පිටාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සෑම දිනකටම එහෙනම් යහපත් වේවා. තෙරුවන් සරණයි. අදත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලද නිතර කතා නොවන අභිධර්ම කාණ්ඩයක එක්තරා ප්‍රදේශයක් පිළිබඳව අපේ චිත්තයට අපේ ඥානයට ගැළපෙන මට්ටමින් සාකච්ඡා කරන්න තමයි එකතු වුනේ. ඒ තුලින් ඉතින් මේ අපි සෑම දිනම විශාල කුසල සිත් පරම්පරාවක් විමර්ශනාත්මකව කරන දෙයක්. එහෙම නැත්නම් ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩිමක් සිද්ධ කරගත්තා. මේ උතුම් වූ උදාාරතර කුසල ධර්මයන්ගේ වැඩිමෙන් බලයෙන් මේ පින්වත් හැම දිනාටම සැනසෙල්ලක් වේවා. විශේෂයෙන් මේ දහම් වැඩසටහන පවත්වාගෙන යනා වූ මූලික චරිතයක් හැටියට කටයුතු කරන්නා පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා. ඒ මහත්මයාගේ ජීවිතයට සැනසෙල්ලක් වේවා. ධර්මයෙන්ම ජීවිත ආලෝකමත් වේවා, ආරක්ෂා වේවා. ඒ මහත්යාටත් ඒ පවුලේ සෑම දිනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. කෙලවර නිවන සැනසීම ලැබේවා. ඒ වගේම මෙහෙයවීම කටයුතු සිදු කළා වූ මේ පින්වත් ජයන්ත මහත්මයාටත් අසාගෙන සිටියා වූ ප්‍රශ්න ඇසුවා පින්වත් මහත්මයන් සෑම දිනාටමත් පසුව වෙලාවක මේවා අහන්නා වූ කියන්නා වූ පින්වත් සෑම දිනාටමත් මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම සැපසීම පාරමී ධර්ම ශක්තිය දියුණු කරගෙන ගොස් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා. නිර්වාණ අවබෝධය පිණිස මේ මාර්ගයක් හේතුවක් උපනිශ්‍රයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.